වස්සාන ධර්ම දේශනා මොනතරම් සල්ලි තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ ඔබ සතුව සප්ත ආර්ය ධනයක් නැත්තම්. ඔබට ඔබේ ජීවිත ගමන ලස්සන වෙන්න නම් ඔබ පොහොසතෙක් වෙන්න ඕන. එතකොට කොහොම පොහොසතෙක්ද වෙන්න ඕන? සප්ත ආර්ය ධනෙන් පොහොසත් වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕන. අද අපි ධර්මදේශනාවේ මාතෘකාව හැටියට තෝරගත්තේ අන්න ඒ සප්ත ආර්ය ධනය. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්ම දේශනාවේ අරමුණ වන්නේ ජනවාරි 2 වන දින 93 වන උපන්දිනය සමරන කොළොන්නාව නීතනමුල්ල විහාරමාවතේ අංක 35 නිවසේ පදිංචි කප්පිනා රීටා එව්ලින් බෙන්ඩිස් විජේසිංහ සමරසේකරද සිල්වා මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම සිරි වචනඥාන ධර්මායතනයේ ආචාර්ය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා ධනං සීල ධනං හිරි උත්තප්පියං ධනං සුත ධනං ච චාගෝච පඤ්ඤාමි සත්තමං ධනන්ති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ විහිදුවා හරින දායකත්ව ධර්මදේශනා මාලාවේ අදට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය අරගෙන විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසයේ 2 වන දින 93 වන උපන්දිනය සමරන කොළොන්නාව මීතොටමුල්ල විහාරමාවතේ අංක 35 නිවසේ පදිංචි ආදරණීය මෑණියන් කප්පිනා රීටා එව්ලින් සමරසේකරද සිල්වා උපාසිකා මාතාව සිහිපත් කරගෙන එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නට සත්පුරුෂ දූ දරුවන් හැටියට ඥාති හිතයිෂීන් හැටියට මේ උතුම් පින්කම සිද්ධ කරලා සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තමන්ගේ ජීවිතේ විවිධ වටිනා අවස්ථා මූලික කරගෙන තව කෙනෙකුට හිතසුව පිණිස ශ්‍රවණය කිරීම පිණිස බෙදා හරින්නට පුළුවන් නම් ඒ පින්කම ධර්ම දානමය පින්කම හැටියටයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. ධර්ම දානමය පින්කම දානයන් අතරේ ඉදිරියටම එන දානමය පින්කම හැටියටයි ධර්මයේ සඳහන් වෙන්නේ. මේ උතුම් ධර්ම දේශනා මොනතරම් පිරිසක් ශ්‍රවණය කරනවද? ඒ ශ්‍රවණය කිරීම ඔවුන්ගේ හිත් සුවපත් කිරීමට හේතු වන වටිනා සාධකයක් බවට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටිනා සූත්‍ර දේශනාවක් තිබෙනවා අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ අනුත්තරීය සූත්‍රය කියලා. අනුත්තරීය කියන වචනේ තේරුම තමයි වඩාත් උතුම් කියන අදහස.
මේ සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරුවෝ වඩාත්ම ශ්‍රේෂ්ඨ එහෙම නැත්නම් වඩාත්ම උතුම් කරුණු 6ක් පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. අපි මේ කරුණු පිළිබඳව හොඳ අවධානයක් ඇති කරගන්න ඕන. පළවෙනි කාරණය තමයි පින්වත්නි දස්සනානුත්තරියං. දස්සනානුත්තරියං කියලා කියන්නේ දැකීම් අතරේ උතුම්ම දැකීම. අපි ඇස් වලින් විවිධ රූප දකිනවා. විවිධ රූප දකින්න ආසාවෙන් කටයුතු කරනවා. මෙන්න මේ රූප පිළිබඳව කල්පනා කරනකොට තමන්ට සැනසුම ගෙන දෙන රූපයක් තියෙනවා නම් ඒ රූපය තමයි පින්වත්නි උතුම්ම දර්ශනය බවට පත්වෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නුවේ දැකීම් අතරේ උතුම්ම දැකීම තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය දැකීම. ඒකට විශේෂ හේතුවකුත් තියෙනවා. මේ ලෝකේ ඕනෑම දෙයක් ඕනෑම කාලයක දකින්න පුළුවන්. මේ ලෝකෙ මිනිස්සු දකින්න ආස කරන දේවල් පිළිබඳව කල්පනා කළොත් සමහරක් විට මල් වර්ග වෙන්න පුළුවන්, පක්ෂීන් වර්ග වෙන්න පුළුවන්, ඇලදොල ගංගා වෙන්න පුළුවන්, කඳු වැටි වෙන්න පුළුවන්. මේ දකින්න කැමැති දේවල් ලෝකේ ඕනෑම කාලයක දකින්න පුළුවන්. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ හැමදාම දකින්න හම්බෙන්නේ නැහැ. මහා සංඝරත්නය මේ කසාවත ලෝකේ හැමදාම දකින්න හම්බෙන්නේ නැහැ. මේ ලෝකේ බුද්ධෝත්පාද කාල තියෙනවා, අබුද්ධෝත්පාද කාල තියෙනවා. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනොත් බුදුරජාණන් වහන්සේ දකින්න, මහා සංඝරත්නය දකින්න, මේ කසාවත දකින්න ඔබට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි තමන්ගේ ඇස් දෙකෙන් මේ ලෝකයේ දකින්න පුළුවන් උතුම්ම දැක්ම බවට පත්වෙන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය දැකීමයි. සමනා නංච දස්සන. ඒ ශ්‍රමණයන් වහන්සේලාගේ දැකීම මංගල දර්ශනයක් හැටියට, මංගල කාරණාවක් හැටියට කල්පනා කළ යුතුයි. ඒ කාරණාව තමයි පළවෙනි කාරණය දස්සනානුත්තරිය. ඊළඟට පින්වත්නි දෙවෙනි කාරණය තමයි සවනානුත්තරියං. සවනානුත්තරියං කියලා කියන්නේ ශ්‍රවණය කිරීම අතරේ උතුම්ම ශ්‍රවණය කිරීම. අපි අපේ කන් දෙකෙන් විවිධ ශබ්ද අහනවා. සමහරක් විට සංගීත භාණ්ඩවල ශබ්ද, සමහර වෙලාවට සමහරුන්ගේ කටහඬවල්, සංගීතය, විවිධ සත්තුන්ගේ හඬ, මේ වගේ විවිධ දේවල් අහන්න ආස කරනවා, ප්‍රිය කරනවා. හැබැයි පින්වත්නි අපි අහන්න පෙළඹෙන මේ දේවල් අතරේ උතුම්ම ඇසීමක් ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒ උතුම්ම ඇසීම බුදුරජාණන් වහන්සේ ලොවට හිතසුව පිණිස දේශනා කර ධර්මය ශ්‍රවණය කිරීම. මහා සංඝරත්නය ඔබට මෙලොව පරලොව දෙභවය සුවපත් කර ගැනීම පිණිස දේශනා කරන උතුම් ධර්මය ශ්‍රවණය කිරීම. එතකොට බුද්ධ ප්‍රමුඛ මහසංඝ රුවන ඔබට දෙසන ලද මේ සසරේ යථා ස්වභාවය පිළිබඳව ගැබ් වෙලා තිබෙන දුක, දුකට හේතුව දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මඟ පිළිබඳව මනාව අන්තර්ගතව පවතින ඒ උතුම් ධර්මය ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙනවා නම් ඒ ශ්‍රවණය කිරීම පින්වත්නි තමන්ගේ කන් දෙකෙන් අහන්න ලැබෙන උතුම්ම ඇසීම හැටියටයි සැලකිය යුතු වෙන්නේ. ඇයි එහෙම වටින ලෙස සලකන්න කියලා කියන්නේ? පින්වත්නි ගීත ලෝකේ හැමදාම අහන්න පුළුවන් වෙයි. විවිධ සත්තුන්ගේ හඬවල්, විවිධ පුද්ගලයන්ගේ කටහඬවල් ලෝකේ අහන්න පුළුවන් වෙයි. හැබැයි මේ උතුම් ධර්මය ඔබට ශ්‍රවණය කරන්න නම් බුද්ධෝත්පාද කාලයක්ම විය යුතුයි. ඒ බුද්ධෝත්පාද කාලයක පමණයි පින්වත්නි ඔබට මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒ නිසා කල්පනා කළ යුතු කරුණක් තමයි බුද්ධෝත්පාද කාලයක ඉපදිච්ච පිරිසක් හැටියට අපි හැමෝම තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නට යොමු විය යුතුයි. ඒ තමයි සවනානුත්තරිය. ශ්‍රවණය කිරීම අතරේ
උතුම්ම ශ්‍රවණය කිරීම. ඊළඟට තුන්වෙනියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ලාභානුත්තරියං. ලාභානුත්තරියං කියලා කියන්නේ ලැබීම් අතරේ උතුම්ම ලැබීම. මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සු විවිධ දේවල් ලබා ගන්න උත්සාහ කරනවා. අධ්‍යාපනය ලබන දරුවෝ ඒ අධ්‍යාපනය ලබා ගන්නවා. සමහරක් විට උපාධි ලබා ගන්නවා. තරුණයන් රැකියාව ලබා ගන්නවා. ඒ වගේම පඩියක් ලබා ගන්නවා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මෙන්න මේ විදියට විවිධ දේවල් මේ ලෝකෙ මිනිස්සු ලබා ගන්න වෑයම් කරනවා, ලබා ගන්න ආසාවෙන් ඉන්නවා. මොන දේ ලැබුණත් පින්වත්නි, ලැබෙන දේවල් අතරේ, ලබා ගන්න ඕන කරන දේවල් අතරේ උතුම්ම ලාභය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ නිසායි ලාභානුත්තරියං, ලැබීම් අතරේ උතුම්ම ලැබීම හැටියට ශ්‍රද්ධාව හැඳින්වුවේ. මොකක්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්ම රත්නය පිළිබඳව, ආර්ය මහා සංඝ රත්නය පිළිබඳව යම්කිසි කෙනෙකුගේ හිත තුළ සදහැ සිතක්, පැහැදීමක්, අවබෝධයක් ඇති කරගෙන තියෙනවා නම් අන්න ඒ ඇති කරගත් අවබෝධයට කියනවා ශ්‍රද්ධාව කියලා. ඒ නිසා ලාභානුත්තරියං, ලැබීම් අතරේ උතුම්ම ලැබීම තමයි ශ්‍රද්ධාව ලබා ගැනීම. හැම කුසලයකටම, හැම පිනකටම ප්‍රධානම හේතුව තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාවක් නැත්තම් පින්කමක් හරියට කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. කුසල මාර්ගයක යොමු වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව අපට අත්‍යවශ්‍ය කාරණාවක් මේ ධර්ම මාර්ගය තුල ඉදිරියට පියවර තියන්න. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සික්ඛානුත්තරියං. සික්ඛානුත්තරියං කියලා කියන්නේ හික්මීම් අතරේ උතුම්ම හික්මීම. හික්මනවා කියලා කියන්නේ පිළිවෙලට හරියට වැඩක් කරනවා කියන එකයි. එතකොට විවිධ දේවල් වල පිළිවෙලට හරියට හික්මිලා වැඩ කරන්න පුළුවන් උදවිය ඉන්නවා. පාරකට වාහනයක් දැම්මහම වාහනය කොහෙවත් වද්දගන්නේ නැතුව හරියට පාරේ ගෙනියන්න පුළුවන් මිනිස්සු අපේ සමාජයේ ඉන්නවා. හැබැයි පින්වත්නි, මොන දේහි හික්මුණත් උතුම්ම හික්මීමක් ගැන බුදුහාමුදුරු පෙන්වුවා. ඒ උතුම්ම ශික්ෂණය තමයි, උතුම්ම හික්මීම තමයි අදි සීලම්පි සික්ඛති, අදි චිත්තම්පි සික්ඛති, අදි පඤ්ඤම්පි සික්ඛති. සීල, සමාධි, ප්‍රඥා කියන මේ අංශ තුනෙහි හික්මෙන එක. එතකොට මේ සීල, සමාධි, ප්‍රඥා තුල හික්මනවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හික්මනවා කියන එක. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ සඳහන් කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල. එයි මේ අංග 8ට ආර්ය අෂ්ටාංගික කියලා කියන්නේ. අෂ්ට කියන්නේ 8ක් කියන එකයි. අංග කියන්නේ කොටස්. එතකොට මේ කොටස් 8 කොයි වගේ කොටස් 8ක්ද? ආර්ය කොටස් 8ක්. ආර්ය කියලා මෙතනදී පෙන්වන්නේ ශ්‍රේෂ්ඨයි. කිසිම කෙනෙකුට බොරුයි වැරදි කියලා කියන්න පුළුවන්කමක් නැහැ කියන අදහසයි. එතකොට මේ ලෝකයේ නිර්වාණය නම් වූ ප්‍රතිඵලය සලසා ගැනීම පිණිස ශ්‍රේෂ්ඨ මාර්ගයක ගමන් කළ යුතුයි. ශ්‍රේෂ්ඨ මාර්ගයක හික්මීම සිද්ධ කළ යුතුයි. එහෙනම් සික්ඛානුත්තරියං, හික්මීම් අතරේ උතුම්ම හික්මීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හික්මනවා කියන එක. එතකොට පින්වත්නි, දැනට අපි කාරණා කිහිපයක් පිළිබඳව පැහැදිලි කළා. පළවෙනි කාරණාව පෙන්වුවේ දස්සනානුත්තරියං, දැකීම් අතරේ උතුම්ම දැකීම. ඊළඟට දෙවෙනි කාරණාව සවනානුත්තරියං, ශ්‍රවණය කිරීම අතරේ උතුම්ම ශ්‍රවණය කිරීම. තුන්වෙනි කාරණය ලාභානුත්තරියං, ලැබීම් අතරේ උතුම්ම ලැබීම.
හතරවෙනි කාරණාව සික්ඛානුත්තරියං හික්මීම් අතරේ උතුම්ම හික්මීම. දැන් පස්වෙනි කාරණාව පැහැදිලි කරනවා. පස්වෙනි කාරණාව තමයි පින්වත්නි පාරිචර්යානුත්තරියං. පාරිචර්යානුත්තරියං කියලා කියන්නේ මෙහෙවර කිරීම අතරේ උපස්ථාන කිරීම අතරේ උතුම්ම උපස්ථානය උතුම්ම මෙහෙවර කිරීම. අපි මේ ලෝකේ විවිධ පුද්ගලයන්ට උපස්ථාන කරනවා මෙහෙවර කරනවා. සමහරක් විට දරුවෝ දෙමව්පියන්ට උපස්ථාන කරනවා. දෙමව්පියෝ දරුවන්ට උපස්ථාන කරනවා. ස්වාමියා භාර්යාවට, භාර්යාව ස්වාමියාට, ශිෂ්‍යයා ගුරුවරයාට. මෙන්න මේ විදිහට අන්‍යෝන්‍ය වශයෙන් අපි උපස්ථාන කරනවා, මෙහෙවර කරනවා, බලා ගන්නවා, උදව් කරනවා. පින්වත්නි, මේ සිදු කරන මෙහෙවර කිරීම, උපස්ථාන කිරීම, උදව් කිරීම අතරේ උතුම්ම මෙහෙවර කිරීමක් තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට උපස්ථාන කිරීම, මෙහෙවර කිරීම. ඒකට ප්‍රබල හේතුවත් පින්වත්නි මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට උපස්ථාන කරන්නට ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයක පමණයි. මේ සංඝසතු දානමය පින්කම්, භික්ෂූන් වහන්සේලාට අටපිරිකර පූජා, සිවුරු පූජා, පන්සල් හදන ඒවා, චෛත්‍ය ගොඩනගන ඒවා, බෝධීන් වහන්සේලා වටා බෝධි ප්‍රාකාර ඉදි කරන ඒවා, සංඝාවාස ගොඩනගන ඒවා, මේ හැම දෙයක්ම කරන්න පුළුවන්කම ලැබෙන්නේ පින්වත්නි බුද්ධෝත්පාද කාලයක විතරයි. අබුද්ධෝත්පාද කාලයක බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ඔබට උපස්ථාන කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ කසාවත දකින්නවත් හම්බෙන්නේ නැහැ. හැබැයි පින්වත්නි ඒ කාලවලත් ඔබට ඔබේ දෙමව්පියන්ට සලකන්න පුළුවන් වෙයි. දෙමව්පියන්ට දරුවන්ට සලකන්න පුළුවන් වෙයි. ස්වාමියාට භාර්යාවට සලකන්න පුළුවන් වෙයි. භාර්යාවට ස්වාමියාට සලකන්න පුළුවන් වෙයි. ගුරුවරයාට ශිෂ්‍යයාට සලකන්න පුළුවන් වෙයි. ශිෂ්‍යයාට ගුරුවරයාට සලකන්න පුළුවන් වෙයි. ඒ ක්‍රමවේද ලෝකෙ හැමදාම පවතීවි. හැබැයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මෙහෙවර කරන්න උපස්ථාන කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම තමයි පින්වත්නි උපස්ථානයන් අතරේ උතුම්ම උපස්ථානය හැටියට සැලකුවේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට උපස්ථාන කිරීම. ඒ නිසා Tamanට ලැබෙන හැම මොහොතකම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට අප උපස්ථාන කරන්නට උනන්දු වෙන්න. ඒක බොහොම වටින යුතුයකමක්. ඒක Tamanට කරගන්න වටිනා ලාභයක්. ඊළඟට අවසාන කාරණාව තමයි අනුස්සතානුත්තරියං. අනුස්සතානුත්තරියං කියලා කියන්නේ මෙනෙහි කිරීම අතරේ උතුම්ම මෙනෙහි කිරීම. උදේ ඉඳලා රෑ වෙනකන්, රාත්‍රියේ ඉඳලා උදේ වෙනකන් මේ ලෝකෙ මිනිස්සු විවිධ දේවල් හිතනවා, කල්පනා කරනවා, මෙනෙහි කරනවා. දරුවෝ සමහරක් විට අධ්‍යාපනය ගැන, ක්‍රීඩා ගැන, තරුණයෝ සමහරක් විට ස්වාමි පෙම්වතිය ගැන නැත්නම් පෙම්වතා ගැන විවිධ දේවල් පිළිබඳව අපි හිතනවා. විවිධ මාතෘකා පිළිබඳව අපි අපේ ජීවිත ගමනේදී වැඩිදුර හිතනවා. හැබැයි ඔබේ සිත තුළ යම්කිසි සිතවිල්ලක් ගොඩනගලා ඒ සිතවිල්ල ඔස්සේ හිතා යනවා නම් ඔය හිතන දේවල් අතරේ උතුම්ම හිතීමක්, මෙනෙහි කරන දේවල් අතරේ උතුම්ම මෙනෙහි කිරීමක් ගැන බුදුහාමුදුරු පෙන්වනවා. මේ උතුම්ම මෙනෙහි කිරීම කියලා කියන්නේ පින්වත්නි මේවෙන් අවඩක් වෙන්නේ නැහැ. මේ උතුම්ම කියලා කියවපු මේ අනුත්තරීය සූත්‍රෙ පෙන්නපු මේ කාරණා වලින් කිසිසේත්ම කිසිම කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. එතකොට මෙනෙහි කිරීම අතරේ උතුම්ම මෙනෙහි කිරීම හැටියට සඳහන් කරන්නේ බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කිරීම. බුදුරජාණන් වහන්සේ සතු අනන්ත බුදු ගුණ පිළිබඳව අපට පුළුවන් නම් බුද්ධානුස්සතිය වඩන්න. ධර්ම රත්නයේ ගුණ මෙනෙහි කරන්න පුළුවන් නම්, මහා සංඝ රත්නයේ ගුණ මෙනෙහි කරන්න පුළුවන් නම්, ඒ ගුණ මෙනෙහි කිරීම තරම් වටින මෙනෙහි කිරීමක් තවත් ඇත්තේ නැහැ. පින්වත්නි, ඒ මෙනෙහි කිරීම ශ්‍රද්ධාව ඇති වෙන්න ප්‍රධාන හේතුවක්. ඒ නිසා මේ අනුත්තරීය සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙච්ච මේ කරුණු කාරණා හොඳට තේරුම් අරගෙන ඔබ ඔබේ ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්න මහන්සි ගත යුතුයි. ඒ සඳහා තමයි යොමු වීම
අත්‍යවශ්‍ය වෙන්නේ. මේ ධර්ම දේශනා නිරතුරුවම ඔබට සිද්ධ කරන්නේ අන්න ඒ තැනට යොමුවීම සඳහායි. මේ තත්ත්වය තේරුම් අරගෙන ඒ සඳහා යොමු වෙන්න පුළුවන් නම් ඔබට මේ ජීවිත ගමන අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරගත්තු තැනක් බවට පරිවර්තනය කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අපේ බුදුහාමුදුර අපට දේශනා කරපු ධර්මය ඔස්සේ යනකොට මේ සඳහන් කරපු අනුත්තරීය ධර්ම නැත්තං උතුම්ම කාරණා ඔස්සේ අපට වටිනා ධනයන් ඒකරාශී කරගන්න පුළුවන්. මොනතරම් සල්ලි තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ ඔබ සතු සප්ත ආර්ය ධනයක් නැත්තම්. ඔබ සතුව සප්ත ආර්ය ධනයක් නැත්තම්. ඔබට ඔබේ ජීවිත ගමන ලස්සන වෙන්න නම් ඔබ පොහොසතෙක් වෙන්න ඕන. එතකොට කොහොම පොහොසතෙක්ද වෙන්න ඕන? සප්ත ආර්ය ධනයෙන් පොහොසත් වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕන. දැන් අද අපි ධර්මදේශනාවේ මාතෘකාව හැටියට තෝරගත්තේ අන්න ඒ සප්ත ආර්ය ධනය. ධන කියන්නේ තමන්ට හිතසුව පිණිස තමන්ට ප්‍රයෝජනය පිණිස පවතින දෙයක්. ධනය කියලා කියන්නේ. ඒක සල්ලිම වෙන්න ඕනේ නැහැ පින්වත්නි. ඒක සල්ලිම වෙන්න ඕනේ නැහැ. තමන්ට ප්‍රයෝජනය පිණිස හේතු වන යමක් වේ නම් ඒව ධනය තමයි. ඉඩ කඩන් ඒව ධන. ඒ වගේම යාන වාහන ධනය. ඒ වගේම සල්ලි මිල මුදල් මේ ඔක්කොම ධනය. ඒ වගේම තමයි තමන් තුළ තිබෙන දැනුමත් ධනයක්. තමන්ට කරන්න පුළුවන් ශිල්පීය හැකියාව එක ධනයක්. ඒ වගේම තමයි තමන්ට උදව් කරන්න ඉන්න මිනිස්සුත් ධනයක්. තමන්ට මෙලොව පරලොව සුවපත් කර ගැනීම පිණිස හේතු වන යම්කිසි කාරණාවක් තියෙනවා නම් ඒවත් ධනයක්. එතකොට ඉඩකඩම් වලින් යාන වාහන වලින් සල්ලි මිල මුදල් වලින් ඔබට යහපතක් සිද්ධ වෙන්නේ ඔබට පිළිසරණක් වෙන්නේ යම්කිසි අවස්ථාවක් දක්වා පමණයි. එතකොට දැන් මරණය සිදුවෙන මොහොත දක්වා තමයි අපි ගොඩක් වෙලාවට ඔය එකතු කරගන්න ඉඩකඩම් මිල මුදල් යාන වාහන ඒවායෙන් පිහිට ලැබෙන්නේ. එතනින් පස්සේ අපට පරලොවදී අර තිබිච්ච ධනය අර තිබිච්ච ඉඩකඩම් අර තිබිච්ච මුදල් කිසිසේත්ම උදව්වට එන්නේ නැහැ. ඒව ඔක්කොම නැති වෙලා යනවා. මේ අත අහලා තියෙනවා ආනන්ද සිටුතුමා පිළිබඳව. සවැත් නුවර හිටපු පුදුම සල්ලියක් තිබිච්ච සිටුවරේ කසූ කෙලක් ධනය තිබුණා. මේ ආනන්ද සිටුතුමා හරි ලෝභයි. තමන්ගේ දරුවා මූල සිරි තමන්ගේ දරුවව කැඳවල දරුවට අවවාද දෙනවා ආනන්ද සිටුතුමා. මොකද්ද දෙන අවවාද? පුතේ මේ සල්ලි අපි ඉතුරු කරලා තියෙන්නේ වියදම් කරන්න නෙවෙයි. මොන දේ වුණත් මේව වියදම් කරන්න බෑ. මේ සල්ලි වලින් යම්කිසි මුදලක් වියදම් කරනවා නම් පුතේ වියදම් කරන්න ඕන මේ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් දෙයකට විතරයි. කහවණුවක් දුන්නට කමන්නේ කහවණු දෙකක්වත් නැත්තම් එකකට වඩා ටිකක් හරි ගන්න පුළුවන් නම් වියදම් කළාට කමක් නැහැ. වියදම් කරන්න එපා කහවණුව නැති වෙන දෙයකට. දානයක් දෙන්නත් එපා අඳින්නත් එපා මොකක්වත් එපා තියෙන දේ රැකගෙන ඉන්න. පුදුම ලෝභකමක් තිබුණේ. ඒ වගේම තමයි තමන්ගේ පුතා මූල සිරිටත් කියන්නේ නැතුව හංගපු නිදානක් තිබුණා. කිසි කෙනෙකුට දන් දුන්නේ පරිත්‍යාගශීලී ගතියක් නැහැ. තමන්ම ඒවා ගොඩගගහ වාසය කළා තමනුත් හරියට භුක්ති විඳින්නේ නැහැ. අන්න ඒ තරම් ලෝභ චරිතයක් තමයි ආනන්ද සිටුතුමා. අන්තිමේදී මොකද වුනේ? මරණයටපත් වෙලා සවැත් නුවරම සමීපයේ සැඩොල් ගමක සැඩොල් ගෙයක සැඩොල් කාන්තාවකට ඉපදුනා සැඩොල් කොල්ලෙක් හැටියට. විරූපී මූණක් එක්ක සැඩොල්. කොච්චර මේ කරුමය පස්සෙන් ගියාද කියනවා නම් පින්වත්නි මේ ළමයා සැඩොල් ගමේ ඉපදිච්ච දවසේ ඉඳලා සැඩොල් කුලය කියලා කියන්නේ ලැබීම අතින් දුර්වලම තැන. සැඩොල් ගමක් කියන්නේ අනුන්ගෙන් තමයි ජීවත් වෙන්නේ ඒත් පොඩ්ඩයි දෙන්නේ. මේ සැඩොල් ගමේ මේ ළමයා ඉපදුනාට පස්සේ වෙනද ලැබෙන ටිකත් ගමටම හම්බුන්නේ නැලු. වෙනද ලැබිච්ච ටිකත් නැති වුණා. ඒ කියන්නේ ටිකක් හරි හම්බුණා. ඒ හම්බෙච්ච ටිකත් නැති වුණාලු
මේ කොළුව ඉපදුනාට පස්සේ ගමේම අය අන්තිමේදී හොයලා මොකද කරන්නේ? අම්මයි පුතයි දෙන්නම් පන්නුවා උඹලා හිටියොත් අපටත් කණ්ඩ නැති වෙයි කියලා. ඒ තරම් දුක් විඳා. අන්තිමේදී අම්මා මේ දරු පැටි අරගෙන යනවා, අම්මට මුකුත් හම්බෙන්නේ නැහැ. අම්මා පුළුවන් තරම් කැපකිරීම කරලා දුක් විඳලා පුළුවන් විදියට උස්මහත් කළා. අන්තිමේදී අම්මත් කිව්වා පුතේ උඹත් එක්ක හිටියොත් මට පුදුම විදියට දුක් විඳින්න වෙනවා. දැන් උඹ ගිහිල්ලා තනියෙන් ජීවත් වෙන්න. ඒ තරම් මේ කොච්චර ධනෙ තියාගෙන හිටියත් ඒව මරණින් පස්සේ ගෙනියන්න බෑ. එහෙනම් ආනන්ද සිටුතුමාට බොහොම ලස්සනට ඉන්න තිබුණා. මරණින් පස්සෙත් ගෙනියන්න පුළුවන් නම් ඒ කිසිම ධනයක් ඉඩකඩම් ඒව ගෙනියන්න බෑ. හැබැයි ගෙනියන්න පුළුවන් ධනයක් තියෙනවා. අංගසම නිධාන, අනුගාමික නිධාන. අනුගාමික නිධාන කියලා කියන්නේ Taman එක්ක යන්න එන නිධාන. ඒව තමයි පින්වත්නි කුසල ප්‍රතිපදාව කියලා කියන්නේ. පින කියලා කියන්නේ. එතකොට අන්න ඒ වගේ Tamanට මෙලොවටත් හිතසුව පිණිස පවතින, පරලොවටත් හිතසුව පිණිස පවතින, තමන්ට සංසාර ගමනින් එතර වීම පිණිස හේතු වෙන ධනයක් තියෙනවා නම් අන්න ඒ ශ්‍රේෂ්ඨ ධනවලට තමයි සප්ත ආර ධන කියලා කිව්වේ. එහෙම ධන හතක් ගැන පෙන්වුවා. සප්ත කියන්නේ හතයි, ආර්ය කියන්නේ ශ්‍රේෂ්ඨයි, ධන කියන්නේ තමන්ට හිතසුව පිණිස පවතින කරුණු, නිධානය කරගත යුතු කරුණු. එතකොට ඔබ අපි හැම කෙනෙක්ම මෙන්න මේ කරුණු කාරණා තමන්ගේ හිත තුළ පෝෂණය කරන්න මහන්සි ගන්න ඕන. එතකොට පළවෙනි කාරණාව තමයි සද්ධා ධනං. ශ්‍රද්ධාව කියලා කියන්නේ ධනයක්. මොකද්ද ශ්‍රද්ධාව කියන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්ම රත්නය පිළිබඳව, සංඝ රත්නය පිළිබඳව ඇති කරගන්න පැහැදීම. අපි මුලදී සඳහන් කළා ලාභානුත්තරිය. ලැබීම් අතරේ උතුම්ම ලැබීම ශ්‍රද්ධාව. එහෙනම් ශ්‍රද්ධාව බුදුහාමුදුර හැඳින්වුවේ මොකක් කියලාද? තමන්ට මෙලොව පරලොව දෙබවයටම හිතසුව පිණිස පවතින වටිනා නිධානයක් හැටියට. ශ්‍රද්ධාව තියෙනවා නම් ඒකේනා ධර්මය දිශාවට හැරෙනවා. ධර්මයේ දෙසට හැරෙන කෙනා ධර්ම මාර්ගය තුල ගමන් කරනවා. එහෙනම් ශ්‍රද්ධාව නැතුව මේ පටිසෝතගාමී ධර්ම මාර්ගය තුල අඩියක්වත් ඉදිරියට තියන්න පුළුවන් කමක් නැහැ. බොරු කරන්න පුළුවන්, හරියට යන්න බෑ. ඒ නිසා ශ්‍රද්ධාව ඕනමයි. අද ඔබ මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා නම්, අද මේ ධර්මදේශනාව ශ්‍රවණය කරනවා නම්, මේ කටයුත්තට යොමු වෙනවා නම් මේ යොමු වෙන්නේ ශ්‍රද්ධාව හිත තුල මූලික වශයෙන් ගොඩ නැගුණු නිසයි. ශ්‍රද්ධාවක් නැත්තම් බැන ඉන්න එක තමයි කරන්නේ. බනවලත් වැරදි හොයා යන එකයි කරන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව කියන්නේ ධනයක්. ඒක තිබිය යුතුයි. ඒක Tamanට හිතසුව පිණිස පවතින අති ප්‍රබල ධනයක්. ඊළඟට සීල ධනං. සීලය ඒකත් Tamanට ධනයක්. Taman తాවකාලිකව ලැබුම් ගත්ත මේ ශරීර කෝඩුවේ තුල වාසය කරන අතරේ අපි හිතන්න ඕනේ එහෙමයි. මේක සදාකාලිකව අපට හම්බෙච්ච එකක් නෙවෙයි පින්වත්නි. මේක බොහොම తాවකාලිකයි. උදාහරණයකින් නැත්නම් උපමාවකින් දැක්කොත් මේක හරියට తాවකාලිකව කුලියට ගත්තු ගෙයක් වගේ. 99 බද්දට ගත්ත කියලා හිතන්නකෝ. තමන් සමහරක් විට ඉන්න ඉඩම 99 බද්දට ගත් ඉඩමක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි පින්වත්නි මේ ශරීරයත් අපි බද්දට අරන් තියෙන්නේ. කුලියට අරන් තියෙන්නේ. මේක සදාකාලික නෑ. හැමදාම මේක තියාගෙන ඉන්න පුළුවන් කමක් නෑ. උපරිම අවුරුදු 79 80යි. එතනින් එහාට යනවා කියන එක ලේසි නෑ. එතකොට මෙන්න මේ කෙටි කාල සීමාව තුළ මෙන්න මේ කය ආශ්‍රය කරගෙන විඥානය සැරිසරනවා. එතකොට මේ ශරීරය උපයෝගී කරගෙන යම්කිසි කෙනෙක් කය හරහා වැරදි වැඩ කරනවා නම් මේ తాවකාලික නවාතැන්පොළ සනසන්න, සරසන්න, ලස්සන කරන්න, තෘප්තිමත් කරන්න කියලා හිතලා මිනී මරනවා නම්, සත්ව ඝාතන අකුසල කර්මය කරනවා නම්, බොරු කියනවා නම්, කාමයන් වර්ධව හැසිරෙනවා නම්, බොරු සොරකම් කරනවා නම්, සුරාව පානය කරනවා නම්,
මෙන්න මේ වගේ කයාශ්‍රය කරගෙන වචනය ඇසුරු කරගෙන වැරදි විදිහේ කටයුතු වල ඔබ යෙදෙනවා නම් ඒක වැරදි. ඒක Tamanට මෙලොව පරලොව දෙබවයේම දුකට පත් කරවන්නට හේතු වෙන කාරණයක්. ඒ නිසා මතක තියාගන්න Taman තමන්ගේ කය සංවරයේහි පිහිටුවන්න. Taman තමන්ගේ වචනය සංවරයේහි පිහිටුවන්න. ඒ කය සහ වචනය සංවරෙහි පිහිටුවීම ධනයක් හැටියට සලකන්න. ඒ ධනය Tamanට මෙලොව සැප විපාක ගෙන දෙනවා, පරලොව සැප විපාක ගෙන දෙනවා. ඒ නිසා සීලය කියන්නේ බොහොම වටින ධනයක් හැටියටයි බුදුහාමුදුරු දේශනා කළේ. ඒක ශ්‍රේෂ්ඨ ධනයක්. ඊළඟට පෙන්නනවා සද්ධා ධනං, සීල ධනං, හිරි ඔත්තප්පියන් ධනං. හිරි සහ ඔත්තප්ප. හිරි ඔත්තප්ප කියලා කියන්නේ ලැජ්ජාව සහ බය. මේවට කියනවා දේව ධර්ම කියලා. ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට මෙන්න මේ හිරි ඔත්තප්ප කියන දෙක තියෙන්න ඕන. එතකොට ලැජ්ජාව බය කියන මාතෘකා දෙක තියෙන්න ඕන කියලා කියන්නේ මොකකටද තියෙන්න ඕන? ලැජ්ජාව සහ බය කියන එක තියෙන්නත් ඕන, එවැගේම නොතිබෙන්නත් ඕන වචන දෙකක්. හැබැයි මේ ලැජ්ජාව මොකටද, බය මොකටද කියන එක අපි විශේෂයෙන් සලකන්න ඕන. සමහර උදවිය දනට, බනට, පිනට, පන්සලට, බෝධීන් වහන්සේ ළඟට, චෛත්‍ය රාජානන් වහන්සේ ළඟට, එවැගේම යහපතෙහි යෙදෙන්න ලැජ්ජයි. බුදුන් වඳින්න, පිරිත් ටික සජ්ජායනා කරන්න, බණ ටික අහන්න ලැජ්ජයි. ඒ වගේම යහපතේ යෙදෙන්න බයයි. යම් කිසි කෙනෙක් පින්නට කුසලයට ලැජ්ජ වෙනවා නම්, පින්නට කුසලයට බය වෙනවා නම්, ඒ ලැජ්ජාව, ඒ බය නම් නැති විය යුතුයි. පවට ලැජ්ජ වෙලා බෑ, පිනට ලැජ්ජ වෙලා බෑ, පිනට බය වෙලා බෑ. අපි ලැජ්ජ වෙන්න ඕන කොතනටද? අපි බය වෙන්න ඕන කොතනටද? බුදුහාමුදුරු දේශනා කළේ පවට ලැජ්ජ වෙන්න. පව් කරන්න ලැජ්ජ වෙන්න. කොයි විදියටද? හරියට නිරුවතින් පාර යන්න බෑනේ, ලැජ්ජයිනේ. අන්න ඒ වගේ පින්වත්නි, වැරදි වැඩ කරන්න ලැජ්ජ වෙන්න ඕන. ඒ වගේම තමයි එලිමහනේ මල මුත්‍ර කරන්න බෑනේ, ප්‍රසිද්ධියේ ලැජ්ජයිනේ. අන්න ඒ වගේ පව්කාර වැඩවල යෙදෙන්න ලැජ්ජාවක් තියෙන්න ඕන. ඊළඟට බය කියන එක තියෙන්න ඕන. බය කියන එක තියෙන්න ඕන. මොකටද? පවට. වැරදි වැඩ කළොත් අත්තානුවාද බය. කවදා හරි දවසක මටම දොස් නගාවි මේ කරපු වැඩේට. ඒ වගේම පරානුවාද බය. මට ලෝකයා පන්න මට චෝදනා කරાવી. දණ්ඩ බය. මේවා නීතියට හසු වුණොත්, පොලිසියට හසු වුණොත් මට දඬුවම් විඳින්න සිද්ධ වෙයි. දුක්ගති බය. මට නිරේගාමී වෙන්න වුණොත්, අපායගාමී වෙන්න වුණොත් මට මේ විදිහේ දුක් විඳින්න සිද්ධ වෙයි. මෙන්න මේ විදියට අත්තානුවාද, පරානුවාද, දණ්ඩ, දුක්ගති කියන මේ සතරාකාර බිය උපදවාගෙන වාසය කරන්න ඕන. පව්කම් කරනකොට දකින්න ඕන මේකේ ආදීනව. අපාය භය පච්චවෙක්කනතා ආනිසංස දස්සාවිතා බුදුහාමුදුරු පෙන්වුවනේ. වැරදි වැඩ කරනකොට Tamanට මොකද වෙන්නේ කියන එක පිළිබඳව දකින්න. එහෙම දකින්න පුළුවන් නම් ඒ කෙනාට දියුණු වෙන්න පුළුවන්. ඒ නිසා පවට ලැජ්ජ වෙන්න ඕන, පවට බය වෙන්න ඕන. ඒ ලැජ්ජාව බය කියන දෙක මොකටද? පවට ධනයක් හැටියටයි බුදුහාමුදුරුවෝ සඳහන් කළේ. එතකොට ශ්‍රද්ධාව ධනයක්, සිල්වත්කම ධනයක්, හිරි ඔත්තප්ප පවට ලැජ්ජවීම සහ පවට බයවීම ධනයන්. ඒතන ධන දෙකක් තියෙනවා. ඊළඟට සුත කියලා කියන්නේ බහුශ්‍රතභාවය. දැනුම, ධර්මයේ පිළිබඳව උගත්කම සහ බුද්ධිමත්කම. දැනුම එකතු කරගන්නත් ඕන, බුද්ධිය ප්‍රගුණ කරන්නත් ඕන. එතකොට මෙන්න මේ බහුශ්‍රත භාවය, ශ්‍රුතවත් භාවය අපට සංසාර ගමන සැපවත් කරගන්නත්, සසරෙන් එතර වීමටත් හේතු වන ප්‍රධාන සාධකයක්. මොකද පින්වත්නි,
දැනුමක් තියෙන කෙනෙකුට බුද්ධියක් තියෙන කෙනෙකුට තමයි උද්දච්ච කුක්කුච්ච නීවරණය යටපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔය පංච නීවරණ ධර්මවල උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ නිවන පිණිස හේතු වන ප්‍රඥාව දුබල කරලා දාන නිවන වහලා දාන ආවරණය කරන සාධකයක්. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ පසුතැවීම සහ නොසන්සුන්කම. නොසන්සුන්කම සහ පසුතැවීම උද්දච්ච කුක්කුච්ච. අධ්‍යාපනය ලබන කෙනෙකුටත් ආර්ථිකය හදාගන්න උත්සාහ කරන කෙනෙකුටත් ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන කෙනෙකුටත් බොහොම භයානකම නීවරණයක් තමයි උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ. කලබලය, නොසන්සුන්කම. භාවනාව ප්‍රගුණ කරගෙන යනකොට ඒ භාවනාවේ විවිධ අත්දැකීම් ලැබෙනකොට ඒ අත්දැකීම් පිළිබඳව කල්තියා ඔබ දැනගෙන නැත්තම්, කල්තියා ඒ වගේ අත්දැකීමක් පිළිබඳව අහලා නැත්තම් භාවනාව හොඳට කරගෙන ගියත් අර අත්දැකීම දන්නේ නැති නිසා අත්දැකීම අමුත්තක් වෙනවා. ඒ අත්දැකීම අමුත්තක් වෙනකොට මොකද වෙන්නේ? නොදන්නකම නිසා එතනදි කලබල වෙනවා. මේ මොකද්ද මට මේ වුනේ? භාවනාව වැරද්දට ගියාවද්ද? අන්න එතකොට මොකද වෙන්නේ? හරියට කරගෙන ගියප එකත් අර අතරමැදදී කොහොමත් Tamanට ලැබෙන අත්දැකීම් ඉදිරියේ සලිත වෙලා වැටිලා යනවා. ඒකයි භයානක. ඒ නිසා දැනුම කියන එක අත්‍යවශ්‍යයි. නොසන්සුන්කම සහ පසුතැවීම කියන එක මග හරින්න. උද්දච්ච කුක්කුච්චය කියන එක නැති කරන්න. ඒ නිසා ඔන්න ඔය බහුශ්‍රృతභාවය කියන එකත් Tamanට මෙලොව පරලොව දෙභවයටම හිතසුව පිණිස පවතින වටිනා ආභරණයක් හැටියටයි සැලකිය යුතු වෙන්නේ. ඊළඟට පඤ්ඤා ප්‍රඥාව නම් වූ ධනය. මේ ධනය නම් නිර්වාණය පිණිස අත්‍යවශ්‍යම ධනයක්. ප්‍රඥාව නම් වූ ධනය නැත්තම් ඒ කෙනාට නිර්වාණය සලසා ගන්න පුළුවන්කමක් නැහැ. ප්‍රඥාව කියන්නේ යථාර්ථය පිළිබඳව ඇති කරගන්න අවබෝධය. දුක පිළිබඳව වටහා ගන්න, දුකට හේතුව පිළිබඳව තේරුම් ගන්න, දුක නැති කිරීම පිළිබඳව තේරුම් ගන්න, දුක නැති කරන මඟ පිළිබඳව තේරුම් ගන්න ප්‍රඥාව තියෙන්න ඕන. ඉපදීම දුකක්ද නැද්ද කියන එක තේරෙන්නේ ප්‍රඥාවන්තයට. මෝඩ කෙනාට ඉපදීම දුකක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක, අප්‍රියත් එක්ක එක්වීම, ප්‍රිය අයගෙන් වෙන්වීම මේ ඔක්කොම දුකක් හැටියටයි පෙන්වන්නේ. ඕ දුක් හැටියට පේන්නේ, දුක් හැටියට පිළිගන්නේ පින්වත්නි යන්තම් හරි ප්‍රඥාවක් තියෙන මිනිස්සෙක්. යන්තම්වත් ප්‍රඥාවක් නැත්තම් මිත්‍යා දෘෂ්ටික නම් ඒ මෝඩ අඥානය මේවා දුක් හැටියට පිළිගන්නේ නැහැ. දවසක් බුදුහාමුදුර ළඟට ගියා අන්නේ ඒ වගේ මිනිස්සෙක්. තමන්ගේ එකම දරුවා මැරිලා. ඒ ගැන හිතා දුකටපත් වෙලා වේදනාවටපත් වෙලා අඬ ඉන්නකොට දවසක් යනවා මේ මිනිස්සයා බුදුහාමුදුර හම්බෙන්න. බුදුහාමුදුර ළඟට ගිහිල්ලා ඉවරලා බුදුහාමුදුරෝ දැක්කහම බුදුහාමුදුරෝ මේ මිනිස්සයාගෙන් අහනවා මොකද මේ මූණට වෙලා තියෙන්නේ? මලානික වෙලා. හේතුව මොකක්ද? අහන්නත් දෙයක්ද බුදුහාමුදුරනේ මගේ එකම කොල්ලා නැති වුණා. ඒ නැති වෙච්ච නිසායි මට මෙහෙම වෙලා තියෙන්නේ. බුදුහාමුදුරෝ ඒ වෙලාවේදී මොකද්ද මේ තාත්තට කිව්වේ? ඒක තමයි පියේහි විප්පයෝග දුක්ඛෝ ප්‍රිය දේවල් නිසා හටගන්නේ දුකක් කියලා කියන්නේ. ඕකට කේන්ති ගියායදයි මිනිස්සයාට. ප්‍රිය දේවල් නිසා දුක තමයි හටගන්නේ කියලා බුදුහාමුදුරෝ කියපෙකට කේන්ති ගියා. අඩිය පොළවේ ගහලා බැහැලා ගියේ එළියට. බුදුහාමුදුරෝ විකාර දොඩවනවා වගේ කියලා හිතලා. ගිහිල්ලා දාදු ක්‍රීඩා වේදන පාරේ කේන්තියෙන් ඇවිදගෙන යනකොට දාදු ක්‍රීඩා වේදන පිරිසක් හම්බෙනවා. ගිහිල්ලා ඉවරලා මෙතන පුටුවක් තියාගෙන මේ මිනිසුන්ටත් කියනවා බලන්න මම බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ගියපු වෙලාවේ බුදුහාමුදුරුවෝ මට කියනවා ප්‍රිය දේවල් නිසා හටගන්නේ දුක කියලා. ඒක බොරු නේද යාළුවනේ කියලා අහනවා. යාළුවෝ ටිකත් එකතු වෙලා කියනවා ඔව් ඔය බුදුහාමුදුරුවෝ විකාරයක් කියලා තියෙන්නේ. ප්‍රිය දේවල් නිසා සතුට ඇති වෙනවා මිසක් දුක ඇති වෙන්නේ කොහොමද කියලා කියනවා. මුළු රට පුරාම මේ ප්‍රචාරය ගියා. රජතුමාටත් ගියා, කොසල් මහ රජතුමාට. කොසල් මහ රජතුමත් කල්පනා කරන ඇත්ත තමයි මේ බුදුහාමුදුරුවෝ මොකක්ද මේ කියලා තියෙන්නේ? ප්‍රිය දේවල් නිසා දුක හට ගන්නවා කියලා. ප්‍රිය දේවල් නිසා හටගන්නේ සැපනේ. කල්පනා කර හිටියා. මල්ලිකා දේවියව කැඳෙව්වා. කැඳවල ඉවරලා මල්ලිකාවගෙන් අහන කොසල් රජතුමා මල්ලිකාවෙනි බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. ප්‍රිය දේවල් නිසා දුක හට ගන්නවා කියලා. මල්ලිකා දේවියට බුදුහාමුදුරුවෝ පුදුම
පුදුම විදියට විශ්වාසයි. කිසිදු සැකයක් නැහැ බුදුහාමුදුරු ගැන. මල්ලිකා දේවිය කොසල් මහරජතුමාට ප්‍රකාශ කරනවා මහරජතුමනි බුදුහාමුදුරු දෙයක් කිව්වනම් ඒකේ සේම තමයි. ඒ වෙලාවේ කොසල් රජතුමා මල්ලිකා දේවියට බනිනවා. මල්ලිකාවෙනි ඔහෙට නම් බුදුහාමුදුරු මොනවා කිව්වත් හරිනේ. මේක විමසන්න කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොකක්ද? ප්‍රිය දේ නිසාත් අප්‍රිය දේ නිසාත් දෙකම නිසා හටගන්නේ දුක තමයි. කොහොමද පින්වත්නි ප්‍රිය දේ නිසා දුක හටගන්නේ? ප්‍රිය දෙයින් වෙන් වෙන්න වෙනවා ඒ නිසා දුකයි. කොහොමද අප්‍රිය දේත් එක්ක දුකක් ඇති වෙන්නේ? අප්‍රිය දේත් එක්ක එක් වෙන්න සිදු වෙනවා ඒක දුකයි. අන්න එහෙමයි බුදුහාමුදුරු පෙන්වුවේ. එතකොට මේ ප්‍රඥාව නැත්තම් ඒ කෙනාට දුක කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. දුකට හේතුව මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. තේරුම් කරලා තියෙන දේවත් වටහා ගන්න බෑ. ඒ නිසා ප්‍රඥාව අත්‍යවශ්‍යයි. අපට පුළුවනි නම් පින්වතුනි මෙන්න මේ ශ්‍රද්ධාව, සීලය, පවට ලැජ්ජ වීම, පවට බය වීම, ඒ වගේම දැනුම බුදුදහම පිළිබඳව හොඳ බහුශ්‍රතකමක් ගොඩ නගා ගන්න. ඒ වගේම ඡාගෝ පරිත්‍යාගශීලීත්වය ගොඩ නගා ගන්න. ප්‍රඥාව ප්‍රගුණ කරන්න අපට පුළුවන් නම් අන්නේ පරිත්‍යාගශීලී ගතිගුණ සහ ප්‍රඥාව කියන මේ කරුණු කාරණාත් එක්ක අපට පුළුවන් සැබෑ පොහොසතෙක් හැටියට తాවකාලික පොහොසත්කමක් නෙවෙයි, මැරෙනකන් සල්ලිකාරයෙක් කියන එක නෙවෙයි. සසර තුල වාසය කරන තාක්කල් සැපවත් ලෙස වාසය කරන්න එය අපට හේතු වෙයි. ඒ නිසා පින්වත්නි අද මේ ධර්ම දේශනාව හරහා ඔබට පැහැදිලි කරලා දුන්නේ අපේ ජීවිතයට වැදගත් වන අප විසින් එකතු කරගත යුතු වටිනා ධනයන් පිළිබඳවයි. අන්න එවැනි ධනයන් තමන් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න උනන්දු වෙන්න. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාව ඔබට අපට රටට ඔලොවට හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ බැතිබර දායකත්වය අරගෙන විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ 2 වන දින අද දවසේ 93 වන උපන්දිනයේ සමරන කොළොන්නාව මීතොටමුල්ල විහාර මාවතේ අංක 35 නිවසේ පදිංචි කප්පීනා රීටා එවුලින් මෙන්ඩිස් විජේසිංහ සමරසේකරද සිල්වා උපාසිකා මාතාවට ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මීට වසර 45කට පමණ පෙර මිය පරලෝ සැපත් අරුමාදුර ඇලෙක්සැන්ඩර් රිචඩ් ද සිල්වා ආදරණීය පියාණන් සිහිපත් කරගෙන එතුමන්ට පරලෝ වශයෙන් පින්පෙත් අනුමෝදන් කරන්නටත් වර්ග පරම්පරාවේ නමින් මිය පරලෝ සැපත් පින් අපේක්ෂිත යම්තාක් දෙමාපිය ඥාති හිතයිසින් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සමරසේකර උපාසිකා මාතාවගේ ලංකාවෙත් ඒ වගේම විදේශගතව සිටින සියලුම දූ දරුවන්ට මොනුපුරු මිනිපිරියන් ඇතුළු හැම කෙනෙකුටම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අරමුණුත් එක්කම විශේෂයෙන් රටවැසි ලෝවැසි කාටත් මේ පැතිර යන වසංගත තත්ත්වයේ හමුවේ නිදුක් නිරෝගීව කාලය ගත කරන්න ආශිර්වාද පතන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් කල්පනා කරගන්න ධර්ම ශ්‍රවණය කරලා අත්පත් කරගත්තු සකල කුසලානි සංසයන්ගේ බල මහිමින් අපි ප්‍රථම කොට නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. නම් සඳහන් කළ නොකළ නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අභීතව කටයුතු කරලා පවත්ී වදාළ මහ සංඝරුවන ජාතික වීරයෝ යුද බිමේදී මියගිය වීරෝදා රණවිරුවෝ සුනාමි වගේ ස්වභාවික විපත් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම්තාක් පිරිස් වෙතොත්
ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ භව ගමන් සුවපත් කරගනිත්වා. අවසන උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වෙලා අපේ රට ජාතිය සම්බුදු ශාසනය යෙහින් රකීවා. විශේෂයෙන් අද මේ පින්කමේ මුඛ්‍ය පරමාර්ථය හැටියට සඳහන් කරන විශේෂයෙන් රීටා ද සිල්වා මහත්මිය ආදරණීය මෑණියන් දරුවෝ 10 දෙනෙක් මෙලොවට දායාද කර ආදරණීය අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුයකම් ඊටාම හොඳින් සම්පූර්ණත්වයට පත් කළ අම්මා කෙනෙක් තමන්ගේ ස්වාමි පුරුෂයාණන්ගේ වියෝවෙන් පස්සේ තමන්ගේ දරුවන්ගේ බර කරට අරගෙන තමන්ගෙන් වෙන්න ඕන යුතුයකම් ඒ ආදරය ගෞරවය ඒ හැම දෙයක්ම ඊටාම හොඳින් සම්පූර්ණත්වයට පත් කළ ඒ අම්මා සිහිපත් කරගෙන පුණ්‍ය අනුමෝදනා කරන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්නටයි ඒ සත්පුරුෂ අතිජාත දරුවෝ මුණුපුරන් කොයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ 93 වන ජන්මදිනයේ සමරන ආදරණීය රීටා ද සිල්වා උපාසිකා මාතාවට ආදරණීය අම්මට මේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් කායික සුවය වේවා මානසික සුවය වේවා. ඒ වගේම සමරසේකර මෑණියන්ගේ ලංකාවෙත් විදේශගතව ඉන්න ඒ දූ පුතුන්ට මුණුපුරු මිනිපිරියන්ටත් දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවය වේවා. ඒ වගේම ඔබ සැමට මේ උතුම් ධර්ම දේශනා නිරතුරුව ශ්‍රවණය කරන්නට මේ වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ කටයුතු සිදු කරන ගයාන් දුෂ්‍යන්ත මැතිතුමන් ඇතුළු කොට ඇති පවුලේ ඥාති හිතයිෂීන්ටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්නට සහ සම්බන්ධ වන රටවැසිලෝ වැසිකාටත් මේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් කායික මානසික සුවපත් භාවය සැලසේවා. දෙවියොත් උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ සර්වාකාරයෙන් රැස් කරගත්තු සකල කුසලානිසංසයන්ගේ බලයෙන් අපි කාටත් සසර දුකින් නිතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් සැනසීම පිණිසම මෙපින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරමු. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ඔබ ඒ ශ්‍රවණය කරනු ලැබුවේ ජනවාරි මාස 2 වන දින 93 වන ජන්මදිනයේ සමරන කොළොන්නාව මීතොටමුල්ල විහාර මාවතේ අංක 35 නිවසේ පදිංචි කප්පිනා රීටා එව්ලින් මෙන්ඩිස් විජේසිංහ සමරසේකරද සිල්වා මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජ්‍යපාද ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමට තෙරුවන් සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනයේ වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසුව ඔබ
සැමට තෙරුවන් සරණයි.